ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. සදැහැති වාසනාවන්ත පින්වත්නි. දැන් අපි සූදානම් වන්නේ සිරිත් පරිදි බෞද්ධ ආරූප වාහිනිය ඔබ වෙත තිලින කරනු ලබන ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව සමගින් එකතු වන්න. පසුගිය කාලවකවානුවේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව පවත්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ. එහෙම වුණත් ඔබට ඒ වෙලාවට ඊටාම අනර්ඝ ධර්මදේශනා කිහිපයකට සමන් යොමු කරන්නට අවකාශ ලැබුණා. අපේ අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාවෙන් සිදුවෙන්න තිබිච්ච පාඩුව ඒ පවත්වන්නට නොහැකි වීම තුළ සිදුවෙන්නට තිබිච්ච පාඩුව මගහරිමින් ඊටාම වටිනා ධර්ම දේශනා කිහිපයක් ඒ වෙනුවට ඉදිරිපත් කළා. ඉතින් ධර්මානුපස්සන ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නට හැකියාව ලැබුණ නැතුනේ අපි අසනීප තත්වයෙන් පසු වුණ නිසා. කෙසේ වෙතත් දැනුත් මහ ලොකු සනීපයක් තිබෙන්නේ නැති වුණත් අසනීප තත්වයෙන්ම ඉඳගෙන මේ වැඩසටහනට සහභාගී නොවී සිටීම නොකල යුත්තක්සේ හැඟුණ නිසා යම් යම් ශාරීරික පීඩාවන් තිබුණත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා මේ බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ජනාදර දිනාගෙන සිටින තිබෙන මේ වැඩසටහන සිදු කරන්නට කල්පනා කරලා තමයි අදත් අපි වැඩම කළේ. ඉතින් අපි මේ වෙලාවේදී බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව පිළිගන්නවා. බොහොම උපේක්ෂා සහගතව බොහොම ඔබ කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් නිරන්තරයෙන්ම මේ වැඩ කටයුතු වලට තමන් වහන්සේගේ උපරිම සහයෝගය ලබා දෙමින් තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය බෙදා හදා ගැනීම සඳහා නිර්ලෝභීව ඉදිරිපත් වන තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, මොරගහහේන ආරණ්‍ය සේනාසනාධිපති, ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපි හාමුදුරු ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරනේ. අද ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව සඳහා සදැහැති දායකත්වයේ ලබා දී කටයුතු කරන්නේ කොළඹ හෙද විදුහලේ 1978 ඒ කණ්ඩායමේ විශ්‍රාමික හෙද සොයුරියන් පිරිසක් විසින් අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා. කොළඹ හෙද විදුහලේ 1978 ඒ කණ්ඩායමේ කටයුතු කරලා සදහටම සමුගත් ආදරණීය සොහොයුරියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම කොළඹ හෙද විදුහලේ ඒ පින්වතුන්ට සිප් 4 ලබා දුන්න පර්ලෝසපත් හෙද විදුහල්පතිනි ඇතුළු සියලු හෙද ආචාර්යවරයන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පර්ලෝසපත් දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට රෝගාතුරව පසුවන ඒ පින්වතුන්ගේ හෙද ආචාර්යතුමිය සාරා අබේවර්ධන මැතිණියට ඉක්මන් සුවය සහ නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින 1978 ඒ කණ්ඩායමේ සියලුම සොයුරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින 1978 ඒ කණ්ඩායමේ සොයුරියන්ගේ දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ කුසලිය එවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දායකත්වයේ දරපු ඒ හෙද විදුහලේ 1978 ඒ කණ්ඩායමේ විශ්‍රාමක හෙද සොයුරියන්ගේ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කර සිටිනවා.
ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවට දිගින් දිගටම සහභාගී වෙච්ච අය දන්නවා අපි පහුගිය කාල සීමාවේදී දිගටම සාකච්ඡා කළේ දීඝනිකායේ දසුත්තර සූත්‍රය ඇසුරෙන් ධර්මකාරණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලදුව බුදු පියාණන් වහන්සේගේ අනුමතියට ලක්ව බුද්ධ භාෂිත බුද්ධ දේශනාවක් විදියට පිළිගනු ලබන ඊටාම සාර ගර්භ ධර්මකාරණා සමූහයකින් යුක්ත සූත්‍ර දේශනාවක් තමයි දසුත්තර සූත්‍රය කියන්නේ. ධර්මකාරණා 10ක් පිළිබඳව ධර්මකාරණාවෙන් ධර්මකාරණාවට වැඩි වෙන විදිහට අනුපිළිවෙලින් ධර්මකාරණා 1ව 10ක් ධර්මකාරණා 2ව 10ක් ධර්මකාරණා 3ව 10ක් ආදී වශයෙන් 10 දක්වා ධර්මකාරණා විස්තර කරපු වටිනා සූත්‍ර දේශනාව. ඉතින් දැන් අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ ධර්මකාරණා 3 ඒව සම්බන්ධයෙන්. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්නේ විශේෂ භාගීය ධර්ම හැටියට ගැනෙන ධර්මතා 3ක් සම්බන්ධයෙන්. ඒ විශේෂ භාගීය ධර්මතා හැටියට ගැනෙන ධර්මතා 3 වශයෙන් දක්වලා තියෙන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයක් 3ක්. මා කැමති අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේගෙන් දැනගන්න පඤ්ඤාශ්‍රී හාමුදුරන්ගේ අපේ හාමුදුරනේ ඇයි මේ කියන කුසල මූලයන්ට විශේෂ භාගීය කියන නම මෙහිදී භාවිතා කරලා තියෙන්නේ කියන එක අවධාරණය කරමින් සාකච්ඡාවට මුල පුරමු. තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ, ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ යම් යම් අපහසුතා තබාගෙන ඉතින් අද මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ඉතාම වැදගත්. ඉතින් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරගෙන අද අපි මේ සාකච්ඡාව ආරම්භ කරනවා. විශේෂයෙන්ම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මුලින්ම අහපු ප්‍රශ්නේ තමයි අත්තට මේ විශේෂ භාගීය ධර්ම කියලා මේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ටයි කියන්නේ කියන එක. එහෙමයි. මේ ස්වාමීන් වහන්සේ විශේෂ භාගීය කියලා කියන්නේ විශේෂත්වයට පමුණුවන ධර්ම. ඉතින් අපි තථාගතයන් වහන්සේගේ මේ උත්තම චරිතා ප්‍රධානයෙන් බෝධිසත්ව ජීවිතයෙන් ගත්තාම අපිට මේක තාම හොඳට වටහා ගන්න පුළුවන්. දැන් බලන්න පරිහානියටපත් වෙන ධර්ම තමයි ලෝභ, දේශ, මෝහ. ඉතින් ඒකට ප්‍රතිවිරුද්ධ අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ කුසල මූලයන් ඒකාන්තයෙන් විශේෂත්වයට පමුණවනවා. දැන් ඒකට හොඳම උදාහරණේ දැන් අපි ලෝභය ගත්තොත්. ඉතින් ඔකනේ ලෝභයට තමයි රාගය කියන්නේ, කාමය කියන්නේ. ඉතින් කොහොම හරි මේ ලෝභ චෛසිකය. එතකොට මේ ලෝභ චෛතසිකයට ප්‍රතිවිරුද්ධ අලෝභ චෛතසිකය ගත්තාම ඒක විශේෂත්වයටපත් වෙන්නේ එදා මහබෝසතාණන් වහන්සේ ලෝතර බුද්ධ රාජ්‍යයට පත් වෙනට සෝදානම් වෙන මොහොතේ දැන් බලන්න උන්වහන්සේ විශේෂත්වයට පත් කළා. දැන් අර තණ්හා රති රඟා කියන මාර ස්ත්‍රීන් පැමිණියේ බුදුරජාණන් වහන්සේව නැත්නම් බෝසතාණන් වහන්සේව පරිහානියට පත් කරන්න. නමුත් උන්වහන්සේ ඒ වෙනකොට උන්වහන්සේ මේ අලෝභය කියන එක ස්ථාවර වෙලා තිබුණේ. ඒක උන්වහන්සේ විශේෂත්වයට පත් වුණා. ඒ විශේෂත්වය කියලා කියන්නේ මේ ලෞකික ලෝකෝත්තර කියන ඒ උභයාර්ථයෙන්ම ඉහළම තැන තමයි උන්වහන්සේ වැජඹුණේ. එහෙම. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ අලෝභය. ඊළඟට මාරදිව්‍ය පුත්‍රයා නොඑක් විදිහේ අර නව මහා වර්ෂාවන් උන්වහන්සේට මහා යුද්ධයක් ප්‍රකාශ කරනකොට උන්වහන්සේගේ හිතේ කිසිම කැළඹිල්ලක් ඇති වුණේ නැහැ. ඒතර උන්වහන්සේගේ පහළ වුණේ අද්වේෂය. ඒ අද්වේෂය නිසා බලන්න උන්වහන්සේ ඉහළටම වැඩම කළා. ඒ කියන්නේ අර විද්‍යා උපතතං සෙට්ඨා කියලා කියන්නේ ඉතින් මේ විද්‍යාව කියලා කියන්නේ මේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් ඉහළටම ගිය උත්තමයා. ඉතින් ඇත්තටම ඉහළම තැන. ඒ කියන්නේ කුසල මූලයන්ගෙන්
වැඩ නිසි ලෙසින් වැඩ ගන්න දන්න ස්වභාවය තමයි විද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ. ඒ ස්වභාවය නිසා ඒ දැනුවත්කම නිසා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. පත් වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ අමෝහය දැන් මෝහයේ ප්‍රතිවිරුද්ධ දේ තමයි අමෝහය. එහෙම. අමෝහය කියලා කියන්නේ ප්‍රඥාව. ඉතින් ਸਰවඥතා ඥානය කියන අපිට ඉතින් මේ වෙලාවේ අපි කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක ඇත්තටම ਸਰවඥතා ඥානය අපිට හිතන්නවත් බැරි මහා පුදුම ඥානයක්. එතකොට බලන්න එතනම ඒ ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච මොහොතම උන්වහන්සේ විශේෂත්වයට පත් කරපු ආකාරය. එහෙම. දෙවියන්, මනුස්සයන්, බ්‍රහ්මයන්, මාරයන් සියලු දෙනාටම වඩා උන්වහන්සේ මේ මුදුනටම වැඩම කළේ විශේෂත්වයට පත් උනේ මෙන්න මේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් නිසා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් බෝධි සම්භාර ජීවිතයේ දැන් අර සාන්තිවාදී බෝසත් අවදිය බලන්න උන්වහන්සේට එදා කේන්ති ගියා නම් තරහ ඇති වුණා නම් ඒ ඕනම කෙනෙකුට ගහනකොට කපනකොට කොටනකොට පීඩනයක් ඇති වෙනවනේ. එහෙම. නමුත් උන්වහන්සේ එහෙම ඉවසපු නිසා තමයි උන්වහන්සේ විශේෂත්වයටපත් උනේ. සාන්ති පාරමිතාව පුරා ගත්තා, මෛත්‍රී පාරමිතාව පුරා ගත්තා, උපේක්ෂා පාරමිතාව පුරා ගත්තා. ඊළඟට දස පාරමිතාවන් මේ ඒ ක්‍රියාවලිය හරහා සම්පූර්ණ වුණා. උන්වහන්සේ විශේෂත්වයටපත් වුණා. අවසාන ප්‍රතිඵලය තමයි උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වීම. එහෙම. ඉතින් අද අපි සමාජයේ ගත්තත් ස්වාමීන් වහන්සේ බලන්න ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පීඩිත වෙච්ච කෙනා බිඳුවට වැටෙනවානේ. සාමාන්‍ය සමාජයේ වුණත් කාමයට අධික ගිජුකමක් තියෙනවා නම්, ඒ වගේම හැම මොහොතකම ෂණයෙන් කේන්ති යනවා නම්, වෛරය තියෙනවා නම්, ක්‍රෝධය තියෙනවා නම්, ඒ වගේම මුලාව තියෙනවා නම් ඒ මනුස්සයා බිඳුවට වැටෙනවා. එහෙම. එතකොට සාමාන්‍ය අපි මේ සමාජයේ ගත්තත් කෙනෙකුට හොඳ පරිත්‍යාගයක් තියෙනවා නම්, ඊළඟට ඉවසීම තියෙනවා නම්, ඊළඟට මොලේ නැත්තම් අපි කියනවා ප්‍රඥාව තියෙනවා නම්, සිහිනුවන තියෙනවා නම් ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ මනුස්සයාගේ ගිහියෙක්ව පැවිද්දෙක්ව බලා ඉද්දී ප්‍රගතියක් ඒකාන්තයෙන්ම තියෙනවා. ඒ නිසා තමයි මේක විශේෂ භාග්‍ය ධර්ම කියලා කියන්නේ. එහෙමයි. ඊටම පැහැදිලිව අපේ හාමුදුරුවෝ කෙනෙක් පුද්ගලෙක් විශේෂත්වයට පමුණුවන්නේ කොහොමද කියන කාරණාව ගැන අවධාරණය කළා. දැන් තවදුරටත් ඒක සිහිපත් කරනවා නම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ, මහබෝසතාණන් වහන්සේත් ශාක්‍ය කුලයේහි පැවිදි වෙච්ච, ශාක්‍ය කුලයේ පහළ වෙච්ච කෙනෙක්. ඒ වගේම දේවදත්ත ගන්නකො. දේවදත්තත් ඒ විදිහටම රාජකීය පවුලක සමාජිකයෙක්. දෙදෙනාටම පින තිබුණ රාජකීය පවුල්වල උපදින්න. හැබැයි දේවදත්ත රාග ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් හානභාගී ධර්මයන් අවුස්සාගත්ත නිසා සම්පූර්ණයෙන්ම පිරිහිලා ගියා. ඒ වගේම ඒ රාජකීය පවුලකම පහළ වෙච්ච සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අර අලෝභ ද්වේෂ මෝහ කියන කුසල මූලයන් උපදවාගත්ත නිසා විශේෂ භාගීය තත්වයටපත් වෙලා මේ ලෝකේ පහළ වී පැමිණිය හැකි උත්තරීතරම තත්වය වන සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. ඒතකොට බලන්න මේ සිතිවිලි හදා ගැනීමේ, සිතිවිලි නිසි ලෙසින් සකස් කර ගැනීමේ ප්‍රතිඵලය මොනතරම් විශිෂ්ටද කියන එක. අපි හඳුරන්නේ දැන් මේවට මේ අලෝභ අද්වේෂ අමෝහ කියන මේ සිතිවිලි තුනට කුසල මූල කියන වචනේ පාවිච්චි වෙනවා. ඇයි අපි හන්නේ මේවට මූල කියන වචනත් පාවිච්චි කරන්න කියලා අපි අවධානය කරගන්න. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් මූල කියලා කියමු. දැන් අකුසල මූල වලටත් අපි හේතු කියලා කියනවා, මූල කියලා කියනවා. එහෙමයි. දැන් ගහක මුල් ශක්තිමත් නම් තමයි මේ ගහ රඳා පවතින්නේ. ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් මේ සෝබන සිතුවිලි, සෝබන කියන්නේ කුසල සිතුවිලි, මේ චෛසික රඳා පවතින අපි හිතමු සද්ධා, සති, විරිය මේ ආදී වශයෙන් තියෙන කුසල චෛසික රඳා පවතින්නේ මෙන්න මේ කුසල මූල මුල් කරගෙන. ඒ කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය. හැම කුසල සිතවිල්ලකටම මේ කියන සිතවිලි තුන මුල් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ හැම කුසල සිතකටම මේ කුසල මූල ටික ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. එහෙම. මොකද දැන් සමහර වෙලාවට අපි හිතමු මේ කුසල මූල දෙකයි වෙන්නේ කියලා. එහෙමනම් ඒක පරිපූර්ණ කුසල් සිතක් වෙන්නේ නැහැ. එහෙම.
කුසල සිතක ඒකාන්තයෙන්ම සමහර අවස්ථාවල දැන් අපි හන්නේ දැන් කුසල සිතක් ගත්තොත් ඔය සිතවිලි තුනම එක විට යෙදිය යුතුයමද එහෙම නැත්නම් දෙකක් වගේ යෙදෙන අවස්ථා තියෙන බැරිද? පැහැදිලිවම තියෙනවා සම්මත. ඒවට තමයි අපි ද්‍රි හේතුක කියලා කියන්නේ. හේතු දෙකක් යෙදෙන අවස්ථා. නමුත් අපි පරිපූර්ණ වශයෙන් ගත්තොත් කුසලයක දැන් අපි ඒ කියන්නේ උත්කෘෂ්ඨ කුසලයක් වෙන. උත්කෘෂ්ඨ කුසලයක් වත්ම ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කියලා කියන්නේ. ඒකට මේ හේතු තුනම යෙදෙනවා. සමහර අවස්ථාවල ඇත්තටම දැන් එහෙම ඒවා ඉතින් අර පරිපූර්ණ කුසල් බවට පත් වෙන්නේ. දැන් අපි ඒ සිත් ගැන උනත් කතා කරනකොට අපිට තේරෙනවා ඥානෙ යෙදෙන සිත් තියෙනවා ඥානෙ නොයෙදෙන සිත් තියෙනවා. ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ සමහර අවස්ථාවල අලෝභය යෙදෙන්නේ නැති වෙන අවස්ථාව පුළුවන්. නැත්නම් දෙකක් යෙදෙන අවස්ථා තියෙනවා. තියෙනවා. එහෙම. නමුත් ඒ කියන්නේ අමෝහය කියන එක හැම සිතකම වගේ යෙදෙනවද අපේ හඳුරන්නේ? නැත්නම් මම මේ දැන් අමෝහයයි අලෝභයයි අමෝහයයි අද්වේෂයයි එහෙම යෙදෙනවද? එහෙම නැත්නම් අලෝභයයි අදෝෂයයි කියන දෙක විතරක් යෙදලා යෙදෙනවද? ඔව් ඒකෙදි ඇත්තටම අලෝභ අදේශ දෙක විතරක් යෙදෙලා අමෝහය දෙන විදිහක් නැහැ. එහෙම. සාමාන්‍යයෙන් අලෝභය දෙනවා නම් එතන අමෝහය තියෙනවා. තියෙනවා. අදේශය දෙනවා නම් එතන අමෝහය තියෙනවා. එතන අනිවාර්යයෙන්ම මේ අර අපි ලෝභ දේශ ගත්තත් එහෙමනේ. ලෝභය යම් කිසි තැනක තියෙනවා ඒකේ මෝඩකම මුලාව තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙයි. ද්වේෂය එතන තියෙනවා නම් එතන ඒකාන්තයෙන් මෝහයක් තියෙනවා. ඒ වගේ සාණ්ඩාංශ මේ අලෝභය දෙනකොට ඒකාන්තයෙන් එතන ප්‍රඥාව යෙදෙන්න ඕන. එහෙමයි. දැන් අර සති සම්පජාඤ්ඤ කියන එතනදී සිහිය තියෙනවා නම් එතන අවබෝධයේ ප්‍රඥාව තියෙනවනේ. එහෙමයි. ඒ කියන්නේ යුගනද්ද ධර්ම කියන්නේ. එහෙයි. අන්න ඒ වගේ යම් කිසි සිතක අලෝභය දෙනවා නම් එතෙන්ට ප්‍රඥාව ඉතින් ඒකාන්තයෙන්ම තියෙනවා. ඒතකොට සමහර සිත හඳුන්වනකොට ওই ඥාන සම්පයුත් ඥාන විපයුත් කියන වචනේ පාවිච්චි වෙන්නේ. ඔව්. ඒ අවස්ථාවල සාන්ත ඥානය මද වශයෙන් යම් කියන්නේ පරිපූර්ණත්වයට පත් වෙන පරිපූර්ණත්වයට නෑ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙකුට යමක් නිකම්මට හරි Taman සතු දෙයක් දෙනවා කියන එක ලේසි නෑනේ. එහෙම. පරිත්‍යාග චේතනාවක් තියෙනවා. එහෙමයි. හැබැයි එයාට පරිපූර්ණ ප්‍රඥාවක් දෙන්නේ නැහැ. මොකද අර කර්මඵලයේ විශ්වාසය පිළිබඳව නැත්තම් මේක දැන් සමහරු මේ එක දේවල් දෙනවා. අනේ මට නම් පිනක් ඕනේ නැහැ. එහෙම. මේක ලොකු දෙයක් කියලා හිතන්නේ. එහෙම. මට පින් ඕනේ නැහැ. මට මේකන් සතුට විතරයි ඕනේ. ඔය නිකන් විකාර ඕනේ නැහැ. ඔහොම කියන මිනිස්සු ඉන්නවා. හැබැයි දීලා සතුටක් ලැබෙනවා කියන එකත් යම් කිසි දැනුමක් නේද? දැනුමක්. මම දෙන්නේ මෙයා බඩගින්නින් ඉඳලා. අන්න අර ඒ වගේ අදහස් තියෙන. ඒ කියන්නේ එතනින් කියවෙන්නේ අර කර්මඵලයේ පිළිබඳ කියන්නේ සැබෑ මිත්‍යා සම්මාදිට්ඨිකයක් නෙවෙයි. මොකද සම්මාදිට්ඨිය තියෙනවා නම් එයා මේ කුසලයට කිසිම මේ මැලිකමක් දක්වන්නේ නැහැ. දැන් ඇත්තටම හැබැයි දීම හොඳයි දීමෙන් යම් කෙනෙකුට ප්‍රතිලාභයක් ලැබෙනවා කියන විශ්වාසය ඉන්නවා. ඒ විශ්වාසය ඉන්නවා. එහෙම. ඒ කියන්නේ අර අපි හාමුදුරු කියන්නේ මේ එතන පරිපූර්ණ දැනුමක් ඥානයක් නැහැ. එහෙම පරිපූර්ණ දැනුමක් ඥානයක් නැතුවත් ඒ අතහැරීම කරන්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණ වශයෙන්ම අවබෝධයෙන් පරිපූර්ණ ඥානයෙන් කරන ක්‍රියාව තමයි ප්‍රබලත්වයට පත් වෙන්නේ. නැත්තම් ස්වාමීන් වහන්සේ දැන් ඥානය යෙදෙන්නේ නැතුව දානයක් දීම තුළ එහෙනම් ඒක කුසල් සිතක සම්බන්ධ කරන්නවත් හොඳ නැහැ අකුසලයක් වෙනවා. එහෙම. ඒක යම් කිසි කුසලයක් තියෙනවා. ඒක පරිපූර්ණ කුසලයක් නෙවෙයි. එහෙම. ඉතින් එහෙම නෑ. එහෙම නැත්නම් අතන මේ සිත් තථාගතයන් වහන්සේ දේශනා කරනකොට මේ ඥාන විප්‍රයුක්ත කුසල් කියලා දාන්න ඕනේ නැහැ. ඒකත් අකුසල කොට දාන්න තිබුණා. එකෙන් අකුසලයක් වගේ දෙයක් වෙනවා. වෙනවනම් එහෙම. එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම එකෙන් කුසලයක් ඥාන විප්‍රයුක්ත කියන වචනය එක සැරේට කිව්වම ඥාණයෙන් තොරයි කියන හැඟීම සමහර කෙනෙකුගේ හිතට යන්න පුළුවන්. නමුත් එතන ඥාණයෙන් තොර බව නෙවෙයි අඩු වූ ඥාන මට්ටමක් තමයි එතන තියෙන්නේ කියන එක තේරුම් ගන්න. හැදිරියුම් සංස හැබැයි අපි සාපේක්ෂව ගත්තොත් 75%ක්වත් නෙවෙයි ඊටත් ඒ ප්‍රඥාව අඩුයි. නැත්තම් අපි සමහරලාට දැන් ඥාන විප්‍රයුක්ත කියන බුද්ධ වචනත් එක්ක ඉතින් ඇත්තට ඥානය යෙදිලා නැහැ කියන්නේ. එහෙම. අර චේතනාවක් තියෙනවා මේ කියන මම දෙන්නේ සතුටක්. එහෙම අවශ්‍ය මට්ටමට. ඒ කියන්නේ එතන දැන් මෙහෙම ගත්තොත් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මට්ටමට ඥානය මුහුකුරා ගිහිල්ලා නැහැ. මුහුකුරා ගිහිල්ලා නැහැ පැහැදිලිවම. එහෙමයි. එතකොට අපි හන්නේ දැන් අපි දැන් තේරුම් ගත්ත හැම කුසලයකටම මුල් වෙන නිසා මේවට කුසල මූල කියන වචනය පාවිච්චි කරන. ඒ කුසල මූල තමයි අලෝභ, අද්වේෂ, අමෝහ කියන.
අපි හන්නේ දැන් අලෝභ අද්වේෂ අමෝහ කියන මේ වචන තුන වෙන සරල භාවිත ක්‍රමයකට අපිට කියන්න බැරිද දැන් දෛනික ජීවිතයේදී දැන් අලෝභය කියලා කියන්නේ මොකද්ද? දානය. ඒ වගේ කොහොමද ප්‍රායෝගික අපිට කියන්න පුළුවන් වචන මොනවද තියෙන්නේ? ඒ විදිහට කියනවා නම් ඇත්තටම දැන් අලෝභය කියන හැටි අපිට දානය හැටියට ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට ඇත්තටම දානය කියලා කියන්න පුළුවන්. එහෙමයි. අද්වේෂය කියන තැනදී මෛත්‍රිය. මෛත්‍රිය. එහෙමයි. අමෝහය කියන තැනදී නුවණ කියලා අපිට කියන්න පුළුවන්. ප්‍රඥාව. එහෙමයි. එතකොට ඒ විදිහට දැන් ඇත්තටම අපි දැන් ඔය එක කුසල ධර්මයන් කරනකොට දැන් අපිට මේවා දැන් අපිට දන් දීම ඇත්තටම ප්‍රායෝගිකව පුරුදු කරන්න පුළුවන්. එහෙමයි. ඇත්තටම සාන්ත මෙත් වැඩීමත් අපිට කරන්න පුළුවන් නේ. එහෙමයි. ඉතින් මෙත් වැඩීම කියලා කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක අර ද්වේෂය නැති කරන දැන් මේ කුසල කියලා කියන්නේ අර දැන් අර මේ නින්දිත වූ ඊළඟට මෙන්න මේ අකුසලයන් යටපත් කරන්න මේ කුසලයන් කියලා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේකෙදි අපි හිතට ගන්න ඕනේ දැන් සමහර අය හිතනවානේ මේ කුසල් කියන ඒවත් අපිට විතර අවශ්‍ය නැහැ. කුසලයන්ගෙන් එහෙම අවශ්‍යතාවයක් නැහැ අපට ඕන ඉක්මනින්ම නිවන් දකින්න කියන අදහස පරමාර්ථය බොහෝ දෙනා තුළ තියෙනවා. හැබැයි ඒක සම්පූර්ණ වැරදි අදහසක්. මොකද අපිට මේ අලෝභ අදේශ අමෝහ කියන කුසල මූලයන් නිසා තදංග වශයෙන් කෙලෙස් යටපත් කරන්න පුළුවන්. එහෙම. දැන් තදංග වශයෙන් ස්වාමීන් වහන්සේ දැන් බලන්න අපි දානයක් දෙනකොට මේ මොහොතට හරි අපේ තියෙන අර ලෝභ දේශ මොහ කියන අකුසල මූලයන් යටපත් වෙනවානේ. එහෙමයි. ඊළඟට අපි තථාගතයන් හතර අපි හිතුව මල් වට්ටියක් පූජා කරනවා කියලා. ඒ මල් වට්ටිය පූජා කරන වෙලාවේ අපේ සිත්වල හොඳට මේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන සිත් යෙදිලා අපේ සිත නෙළුම් මලක් වගේ තියාගෙන බොහෝම කල්පනාවෙන් සිහියෙන් නුවණින් අපි මේ මල් වට්ටිය පූජා කරොත් ඒ මොහොතට හරි අපේ සිත් තුළ තියෙන කෙලෙස් යටපත් වෙනවා. නිසා මේ කුසල් කරනවා කියන එකයි භාගතුන් වහන්සේ නිතරම දේශනා කළේ කුසලයට බය වෙන්න එපා. එහෙම කුසල් වැඩි වුණායි කියලා කවදාවත් සසර දික් වෙන්නේ නැහැ. එහෙමයි. කුසලම් භික්ඛවේ භාවේත. අකුසලම් පජහත කියලා. පජහත කියලා තමයි තථාගතයන් වහන්සේ වදාළේ. එහෙමයි. ඒ නිසා ඒකත් අපි මේ වෙලාවේ විශේෂයෙන්ම අවධාරණය කරගන්න ඕනේ මේ ලැබෙන හැම අවස්ථාවකම අපි පුළුවන් තරම් කුසල් කරගන්න ඕනේ. ඒකට ඇත්තටම හොඳ වපසරයක් දැන් අද මේ වගේ ධර්ම සාකච්ඡා නිරතුරුවම බණහඬ ලැබෙනවා. මේ කුසල ක්‍රියාවල යෙදෙන්න මේක මහ පුදුම භාග්‍යවන්ත කාලයක්. ඒ නිසා මේ කාලෙන් ඉතින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. එහෙම අපහන්නේ. දැන් අපි හන්නේ දැන් අපි දන්නවා දැන් කුසල මූල ටික. අලෝභ, අද්වේෂ, අමෝහ කියලා කියන්නේ කුසල මූලයන්නේ. ඒ වගේම අපි හඳුනාගත්ත ප්‍රධාන කුසල කර්ම තුනක් විදිහට දාන සීල භාවනාවන් අපිට හඳුන ගන්න පුළුවන් නේද? එතකොට දැන් දානය ගත්තොත් ඒ දානය සම්බන්ධයෙන් අර කුසල මූල තුනම බලපාන අවස්ථාවක් එන්න පුළුවන් කියලා අපි හඳුරු මතක් කරා. දැන් ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසලයක් විදිහ හැදෙන විදිහට දානයක් දෙන්නේ. අපි හඳුරන්නේ දැන් සීල භාවනාව ගත්තා. දැන් සීලය ආරක්ෂා කිරීම තුලත් ওই කුසල මූල තුනම යෙදෙනවද? පැහැදිලිවම මේ දැන් සීලයෙන් ලෝභය කොහොමද අඩු වෙන්නේ? අන්නේ ඒ විදිහට අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දැන් අපි අතරම දානය අපි දාන ඉඳලම ගමු. දැන් දානය ඔව්. දාන කියන එකෙන් අපිට පැහැදිලිවම ඍජුවම දාණයෙන් ඇත්තටම ලෝභය යටපත් වෙනවා. දානය අතහරිනකොට ලෝභය එතන යටපත් වෙනවා. අලෝභය ඉස්මතු වෙනවා. එහෙමයි. එතකොට ද්වේෂය ඇත්තටම දැන් අපි දානයක් දැන් තරහක් තියෙනවා නම් කාටවත් දෙන්න බෑනේ. දෙන්නත් බෑ. අනිත් එක අපි දානයක් දෙනකොට දැන් අනේ මේකෙන් ඉතින් යාගේ කුසගිනි නිවේවා කියනකොට මෙතන මෛත්‍රිය තියෙනවා. එහෙමයි. එතකොට එතන අද්වේෂය ඉස්මතු වෙනවා. එහෙමයි. ඊළඟට සෝන්ස මේ දෙකටම ඇත්තටම නුවණ කියන එක අවශ්‍යයි. එතකොට ඒ තුලදී අමෝහයත් ඉස්මතු වෙනවා. එහෙමයි. ඒතර සිල් ආරක්ෂා කිරීම තුල උනත් ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම අපි හන්නේ එතන පොඩි බාධා කිරීමක් කරන අවසර දැන් මේ අපි හඳුර මතක් කළා මේ දාණය දෙනකොට මෛත්‍රියෙන් දෙනවා කියලා. තරහෙන් දෙන්න බැරිද? පුළුවන් තරහෙන් දෙන්න. එතකොට තමයි ද්‍රේහතුක වෙන්නේ. එහෙමයි. දැන් අපි සමහරට රිදවන්න දෙනවා. දෙක තරහ ගියාම දෙන්න හිතනවා දෙකක් කියලා කියනවනේ. ඉතින් එහෙම නෙවෙයි මෙතන මම කියන්නේ. දැන් දීමනාවක් තව කෙනෙකුට රිදවීමේ චේතනාවෙන් එහෙම දෙන්නත් පුළුවන්. ඔව් එහෙම දෙන්නත් පුළුවන් සංස. දැන් එතකොට එහෙම දෙනකොට ඉතින් ඇත්තට මෙතන අර ද්විහේතුක කුසලයක් බවට පත් වෙනවා. ද්විහේතුක කුසලයක් බවට පත් වෙනවා. ඒක පරිපූර්ණ නැහැ. මොකද එයාගේ හිතේ තියෙන අර කෙනෙකුට පීඩාවට පත් කරන්න දෙනවා මොනවා.
ඒ දීම තුළ ඇත්තටම එතන අද්වේෂය නැහැ. එතන ද්වේෂය තියෙන්නේ. එහෙමයි. ඒ වගේ දේවල් තමයි. දැන් මොකද දැන් ඔන්න අපි හිතමු මෙහෙම ගෙදර කවුරු හරි කෙනෙක් අපේ හාමුදුරනේ හැමෝටම හදලා තියෙන කන්න තියෙන දෙයක් මේ තියෙද්දි බෙදන්න කලින් කනවා. ඔව්. ඊට පස්සේ අම්මට කේන්ති යනවා. ඔව්. අම්මා මොකද කරන්නේ මේ ළමයා ගෙනල්ලා ඉවරලා ඔක්කොම ටික කපන් කියලා ඉවරලා සමහරට කේන්තියෙන් දෙනවා. අර සමහරට දඬුවමක් විදිහට දෙන අවස්ථාවල් තියෙනවා. කන්න බෑ කියද්දි තරවටු කර කර කවනවා. එතන දීමක් නේ අපේ හාමුදුරනේ. ඔව්. එතන ඒ තුල ද්වේෂයක් එනවා නේද? ඔව් ඇත්තටම සාංශ එතන තියෙන දඬුවමක් චේතනාව තියෙන දැන් අරක මේ දෙන්නවත්තත් වඩා එතන ඉතින් අපිට අලෝභය දෙනවා කියන්නත් අමාරුයි. එහෙම. මොකද එතන තියෙන පුදුම දැන් හරි මේක ඔක්කොම කාපන් කියලා අරක කන්න බැරි වුණත් දෙනවා කියන්නේ දීමේමුත් මේ හැබැයි දීමේ චේතනාවක් නැත්තම් දෙන්න බෑනේ නේද? ඔව්. ඔව් යම්කිසි චේතනාවක් තියෙන නමුත් එතන තියෙන ප්‍රධාන වශයෙන් තියෙන ද්වේෂය. ද්වේෂය වැඩියෙන් තියෙන. එතකොට ඒ දෙන්නේ ද්වේෂය නිසාම දෙනවා කාපන් කියලා. එහෙමයි. එතකොට සම්මත එතන ඇත්තටම සමහරලාට සිත්වල තියෙන සියුම් භාවය අපට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එතන හැබැයි ද්‍රි හේතුක මේ කුසලයක් වැඩෙන්නත් පුළුවන්. නැත්නම් තනිකරම අකුසල මූලයක් වෙන්නත් පුළුවන්. කුසලයේ ඒ අකුසලයේ ප්‍රබලත්වය අනුව. එහෙමයි. එතකොට දැන් අපි දන්න ඕන දානය මුල් කරගෙන අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල සිතිවිලි තුනම ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ සීලය සම්බන්ධයෙන් කොහොමද ඒක වෙන්නේ? සීලය සම්බන්ධව සාමාන්‍යයෙන් සීලෙන් ඇත්තටම කෙරෙන්නේ කාය වචන දෙකේ සංවරය. අපි දැන් ප්‍රාණඝාත කරන්න කැමැත්තක් තියෙනවා. එහෙමයි. දැන් මූලිකව සීලය කියන්නේ කයයි වචනේ දෙකේ සංවරය. එතකොට දැන් බලන්න සාමාන්‍යයෙන් දැන් අපි දැන් පංච දුචරිතය කියලා කියන්නේ ඒවට තියෙන කැමැත්තනේ. ඒ කියන්නේ සත්තු මරන්න කැමති, හොරකම් කරන්න කැමති, ඊළඟට කාමයේ වර්ධව හැසිරෙන්න කැමති, බොරු කියන්න කැමති, මත්පැන් බොන්න කැමති. එතකොට දැන් මේ තියෙන කැමැත්ත අතහරිනවා. සත්තු මරන්න තියෙන කැමැත්ත අතහරිනකොට එතන අලෝභයක් ඉස්මතු වෙනවා. අලෝභය ඉස්මතු. එහෙමයි. ඉතින් ඔය විදිහට පංචශීල ප්‍රතිපදාව තුළ කරන්න තියෙන කැමැත්ත අතහරිනවත් එක්කම එතන අලෝභය තමයි ඉස්මතු වෙන්නේ. ඊළඟට අනිත් කාමයේ වර්ධව හැසිරීමට තියෙන කැමැත්ත අතහරිනවා කියලා කියන්නේ එතන අලෝභය ඉස්මතු වෙනවා. අතහැරීම යනු අලෝභයයි. අතහැරීම යනු ඇත්තටම අලෝභයයි. ඊළඟට මත්පැනට ඇත්තටම ලොල් මිනිස්සයා ඒක අතහරිනවා කියලා කියන්නේ ඇත්තටම අලෝභයක් එයාගේ හිතේ ආවොත් තමයි ඒක අතහැරීම කරන්න පුළුවන්. එහෙම. ඉතින් අද්වේෂය කියන එක කෙලින්ම දැන් ඇත්තටම දැන් සතෙක් මරන්න තියෙන කේන්තිය. එහෙම. මරණ වෙලාව ඇති වෙන තරහ චේතනාව. එහෙම. ඒත් ඇත්තට ඒ පංච දුස්චරිතයේම ස්වාමීන් වහන්සේ දැන් බලන්න ඔය යම්කිසි ඒ දේත් එක අපි නම් තරහෙන් හොරකම් කරනවා කෙනෙකුට අලාභයක් කරන්න. එහෙමයි. දැන් මෙයාට මේක නැති වේවා කියන චේතනාවෙන් හොරකම් කරනවා. දැන් හොරකම් කරනවා කියන්නේම දැන් යමෙක් සතු දේ හොරකම් කරනවා කියන්නේ ඒ පුද්ගලයාට මෛත්‍රියක් නැතිකමනේ. නැතිකමනේ පැහැදිලි. අපි යා කෙරෙහි මෛත්‍රියක් තියනවා නේ පව් කියලා අනුකම්පා කරලා හරි ඒක නොගෙන ඉන්න කරතේනවා. දැන් ඇත්ත අන්ත අසරණයාගේ පවා හොරකම් කරන්නේ තනිකර මෙතන ද්වේෂය තියෙනවා. එහෙම. ඉතින් මේ දෙකටම ස්වාමීන් වහන්සේ අර ඒකාන්තයෙන් මෝහය යෙදෙනවා. එතකොට බලන්න සීලවන්ත වුණාම දානයේදී මේ විදිහට ලෝභය ඉස්මතු දානය කියන්නේ ප්‍රාණඝාතය අතහැරීම තුළ ලෝභය ඉස්මතු වෙනවා. ඊළඟට සත්වයකට හිංසාවක් නොකිරීම තුළ එතන මෛත්‍රිය ඉස්මතු වෙනවා. ඒ කියන්නේ ආදේශය ඉස්මතු වෙනවා. ඊළඟට සමාව වෙන්න දැන් අපි හඳුන මතක් කරන්නේ මේ අතහැරීම තුළ ලෝභය අලෝභය ඉස්මතු වෙනවා කියන එක. දැන් අතහැරීම දැන් මෙතනට ගන්න අපි සීලය සම්බන්ධයෙන්නේ. අපි හන්නේ දැන් මේ දැන් අර දාන විග්‍රහයේදී අපි දන්නවනේ ආමිෂ දාන තියෙනවා, ධර්ම දාන තියෙනවා, අබේ දාන තියෙනවා. එතකොට අපි හන්නේ මෙතන සිල් සමාදන් වෙනවා කියලා කියන්නේම અભේදානයක් නේද අපි හඳුනන්නේ. තව කෙනෙකුට බය නැතුව ජීවත් වෙන්න අවකාශ සැලසෙනවා නේද අනිත් එක්කන සිල්වත් වීම තුළ. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ සීලය නිසා දැන් ඇත්තටම අර ධම්මපදයේ දණ්ඩ වර්ගෙහිම පැහැදිලිවම සඳහන් වෙන්නේ. ඉතින් කෙනෙකුට අභය දීම තමයි ඇත්තටම සිල් ආරක්ෂා කිරීමෙන් අභේදානය තමයි ඇත්තට සම්පූර්ණ වෙන්නේ. එහෙමයි. කල්පනා කරලා බලපුවම පැහැදිලිවම එතකොට ඒ අභේදානයේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ එතන අලෝභය ඉස්මතු වෙනවා. අලෝභය කාන්තින් ඉස්මතු වෙනවා. එහෙමයි. එතකොට දැන් සීලයේදී ඇත්තටම දැන් ඔය කියන අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් ඒකාන්තයෙන් ඉස්මතු වෙනවා. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් භාවනාවේදී අලෝභය ඉස්මතු වෙන්නේ දැන් ස්වාමීන් වහන්සේ දැන් භාවනා කරන කෙනෙකුට ඒ භාවනාවට අනුකූල තෝරා ගන්න කර්මස්ථානයට අනුකූලව තමයි ඒක වෙන්නේ නේද අපි. ඒක පැහැදිලිවම දැන් ඇත්තටම අපි තෝරගත්තොත් අසුබය. එහෙමයි. ඒකට ඒ තියෙන ලෝභ ගතිය ඒකාන්තයෙන්ම නැති වෙලා යනවා. එතන ඒකාන්තයෙන් අමෝහයක් තියෙනවා. එතකොට
අලෝභයයි අමෝහයයි. අමෝහය. දැන් අපි මෛත්‍රිය හැබැයි දැන් අපේ හඳුරු මතක් කළා එතන අසුභය වඩනකොට මේ රාගය ලෝභය දුරු වෙනවා. හැබැයි හඳුරන්නේ මේ සමහර වෙලාවට ශනික සියුම් මට්ටමින් ද්වේෂය වැඩෙන්නත් පුළුවන් නේද? ඒ භාවනාව වැඩුන් නැත්නම් ඒ සාමාන්‍ය භාවනාවේ ආරම්භයේදී සමහරලාට ද්වේෂය ඇති වෙන්න පුළුවන්. එහෙම. මොකද මම මේ කතාව අහන්නේ අපේ හන්නේ බුදුරජාණන් වහන්සේ එක වතාවක ස්වාමින් වහන්සේලාට මේ අසුභ භාවනාව ශරීරයේ විශේෂයෙන් පිළිකුල ගැන භාවනා කරන්න කියලා උගන්වලා උන්වහන්සේ විවේක ගන්න වනගත වුණා. සතියකට විතර පස්සේ ආපහු ඇවිල්ලා පන්සලේ භික්ෂුන් වහන්සේලා බලනකොට භික්ෂුන් වහන්සේලා ගොඩක් අඩුයි. ඉතින් ආනන්ද හාමුදුරන්ගේ විමසනකොට කියනවා මේ හාමුදුරුවෝ මේ අසුභ භාවනාව, පිළිකුල් භාවනාව උග්‍ර වශයෙන් කරන්න ගිහිල්ලා ශරීරයේ සමග පටිඝය ඇති කරගෙන ගොඩක් අය සිය දිවි හානි කරගත්තා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර ඉන්න හාමුදුරුවෝ ඔක්කොම වහාම කැඳවල ඉවර වෙලා ඔය කරන පිළිකුල නවත්තන්න ඒ භාවනාව නවත්තලා මෛත්‍රී භාවනාව කරන්න කියලා ආපහු භාවනා කර්මස්ථානේ වෙනස් කරා. වෙනස් කළා. එතකොට ඒ වගේ මම ඇහුවේ අපේ හාමුදුරනේ දැන් රාගය දුරු කර ගැනීමේ අදහසින් කෙනෙක් භාවනා කරන්න ගිහලා නිසි ලෙසින් භාවනාව ගැන හරියට දන්නේ නැති වුණොත් වෙනත් පැත්තකින් ද්වේෂය විසෙන්න පුළුවන් නේ. ඒක සානසේ සෑම කුසල ක්‍රියාවක් තුළම සමහර වත්තාවල ඒ නියම විදිහට කුසල් සිත යෙදුන් නැත්නම් එහෙමයි. එවැනි ඇබැද්දීන් වලට මුහුණ දෙන්න වෙනවා. වෙනවා. එතකොට ස්වාමීන් දැන් අපි භාවනාව ගත්තම දැන් මේ අලෝභ ආදේශ දැන් අපි ස්වාමීන් ඉස්මතු කරපිට ඇත්තට වටිනවා. එහෙම. මොකද ඒ කුසලයේ තුල අකුසලයක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට දැන් ඒකාන්තයෙන් අසුභ භාවනාව තුළ අනිත්‍ය සංඥාව වඩනකොට ඇත්තටම ලෝභය නැති වෙලා යනවා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ එතන අමෝහය කියන එක ඒකාන්තයෙන් තියෙන මොකද අනිත්‍ය සංඥාවක් අසුභයක් වඩන්න බෑ නුවණක් නැති කෙනෙකුට. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් කරනකොට කෙලින්ම ද්වේෂය ඉස්මතු වෙනවා. ද්වේෂය ඒකාන්තයෙන්ම යටපත් වෙලා යනවා. එතකොට දැන් ඇත්තටම මේ හැම දෙයක්ම මේ ලෝභ, දේශ, මෝහ මුල් කරගෙන නැත්නම් අලෝභ විශේෂයෙන් අද අපි කතා කරන්නේ. දැන් අපි යන හැම භාවනාවකින්ම මෝහ චෛතසිකේ යට වෙලා අමෝහය ඉස්මතු වෙනවද? එහෙම මොකක්ද? පැහැදිලිවම ප්‍රඥාව තමයි සම්පූර්ණ ඉස්මතු වෙන්නේ. එහෙමයි. එතකොට දැන් මම මේ කියන්න ගත්තේ මේ සෑම කුසල මූලයකටම දැන් මූල කියලා අපි සාන්නහසෙත් මතක් කරා හැම දෙයකටම කුසලයක් අපි කරනවා නම් ඒ සෑම කුසලයකටම මුල් වෙනවා මේ අලෝභ, ආදේශ, අමෝහ. ඔය කියන මූල තුනෙන් වඩාත් ප්‍රබලව ක්‍රියාත්මක කරන මූල මොකක්ද? ඇත්තටම සාන්නස දැන් මේ කුසල මූලයන්ගෙන් වටිනාම කුසල මූලය තමයි අමෝහය. අමෝහය. එහෙම. මොකද ප්‍රඥාවනේ අපිට හැමදේම වඩා වටින්නේ. අකුසලයන්ගෙන් අර මේ අවිද්‍යාව බොහොම ප්‍රබලම අකුසලය වගේ කුසල පැත්තෙන් ගත්තොත් අමෝහය තමයි ප්‍රබලම. විද්‍යාව, අවිද්‍යාව. එහෙමයි. විද්‍යාව කියන්නේ ඉහළම තැන. එහෙමයි. විද්‍යාව උපතතන්සෙත්. මේ ලෝකේ නගින්න තියෙන ඉහළම තැන තමයි විද්‍යාව. එහෙමයි. කෙනෙක් පහළටම වටන්නේ මෙන්න මේ අමෝහය නැත්තම් මේ මෝහය. මෝහය. එහෙමයි. ඒක අවිද්‍යාව. එහෙමයි. එතකොට ස්වාමීන් දැන් මේ සෑම ක්‍රියාවක්ම දැන් දාන, සීල, භාවනා මේ හැම තැනම තියෙන ස්වාමීන් හොඳට නුවණින් කල්පනා කරලා බැලුවොත් මේ අලෝභ, ආදේශ, අමෝහ. එහෙමයි. ඒ කුසල මූලයන් තමයි තියෙන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ, ත්‍රිවිධ සාසනය කියලා කියන්නේ. හැම දෙයක්ම ඔය සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ගත්තත් අපිට ඔය විදිහට විග්‍රහ කරගන්න පුළුවන්. ඔව්. දැන් අපි අද සාකච්ඡා කරන්නේ විශේෂ භාගීය ධර්ම හැටියට හඳුන්වනු ලබන කුසල මූලයන් අලෝභ, ද්වේෂ, අමෝහ කියන. ඒතර ඒ කුසලයන් හැටියට අපි කියන්නේ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේ අපි සලකන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්, දාන, සීල, භාවනාවන් තුල කොහොමද මේ කුසල මූලයන් යෙදෙන්නේ කියන එක අපි හාමුදුරුවෝ පැහැදිලි කළා. ඒත් එක්කම අපි දැන් තවදුරටත් මේක පැහැදිලි කරගත්තොත් අපි දන්නවා දසවිධ කුසලයක් තියෙනවා. දස කුසල් කියලා අපි ඒවට කියනවා. සිත, කය, වචනේ කියන තුන්දොර මෙහෙवला සිදු කරනු ලබන ක්‍රියාකාරකම් තමයි මේ දස කුසල් කියලා කියන්නේ. එතෙන්දී මූලිකව ගන්නේ කයින් කරන වැරදි තුනක් තියෙනවා. අන්නේ කයින් කරන වැරදි තුනෙන් වැළකීලා ඉන්න එක තමයි කුසලය. පානාතිපාතා වේරමණී කුසලං. අදින්නාදානා වේරමණී කුසලං. කාමීසු මිච්ඡාචාරා වේරමණී කුසලං. එතන කය මුල් කරගෙන කරනු ලබන වැරදි තුනෙන් වළකින එක කුසලයක් හැටියට ඒ කුසල් තුනක් දක්වනවා. ඊළඟට වචනෙන් කරන වැරදි තුනක් තියෙනවානේ. ඒ තමයි බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියලා. ඔන්න ඔය කියන ක්‍රියාකාරකම් හතරෙන් වළකින එක කුසලයක්. මුසාවාදා වේරමණී කුසලං.
පිසුනා වාචා වේරමණී කුසලං පරුසා වාචා වේරමණී කුසලං සම්පප්පලාපා වේරමණී කුසලං වැළකීමේ කුසලය එතන. ඊළඟට සිතින් කරන වැරදි තුනක් තියෙනවා. අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියලා සිතින් කරන වැරදි තුනක් තියෙනවානේ. අන්නේ වැරදි තුන වෙනුවට නිවැරදි ක්‍රියා තුන තෝරාගෙන කරන එක කුසලය. අවිද්‍යාව වෙනුවට අනවිද්‍යාව. ව්‍යාපාද වෙනුවට අව්‍යාපාදය. එවත් මෛත්‍රිය. ඊළඟට මිච්ඡා දිට්ඨි වෙනුවට සම්මා දිට්ඨිය. දැන් මම දැනගන්න කැමති අපේ පඤ්ඤාශ්‍රී හාමුදුරන්ගේ අපේ හාමුදුරනේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් කොහොමද මේ දස කුසල් වල යෙදෙන්නේ කියන එක අපි එකින් එක විග්‍රහ කරත් නම් කයින් කරන වැරදි තුන ගත්තොත් ප්‍රාණඝාතයෙන් පටන් ගත්තොත් එතන කොහොමද ලෝභ ද්වේෂ මෝහ යෙදෙන්නේ කියන එක. අතන අලෝභාදී සමෝහ. එහෙමයි. දැන් එතකොට මේ ස්වාමීන් දැන් ඇත්තටම දැන් බලන්න ප්‍රාණඝාතයේදී දැන් කෙනෙකු අපි දැන් අපිට එතන පැහැදිලිවම ප්‍රාණඝාතයක් නොකිරීමම කෙලින්ම එතන අද්වේෂය යෙදෙනවා. එහෙමයි. දැන් ප්‍රඥාවත් අමෝහයත් ඒකාන්තයෙන් තුල තියෙනවා. අපි අර අකුසලයත් විස්තර කළා කොහොමද කුසලයකට හැරෙන්නේ කියලා මතක් කරමු. එතකොට තේරුම් ගන්න ලේසි. ඔව් ඇත්තටම දැන් ප්‍රාණඝාත. එහෙම. දැන් ප්‍රාණඝාතය කියලා කියන්නේ ස්වාමීන් දැන් කෙලින්ම කෙනෙකුට දැන් ද්වේෂය මුල් වෙලා තමයි ප්‍රාණඝාතයක් සිද්ධ කරන්නේ. මෝහය හැම අකුසලයකටම තියෙනවා. ඒ කියලා මතක තියා ගන්න ඕන. ඇත්තටම මෝහය යෙදෙන්නේ නැත්නම් ඒක වෙන්නේ නැහනේ. එතකොට ස්වාමීන් දැන් අපි ගත්තොත් දැන් අපිට දැන් සතෙක් මරණ මොහොත ද්වේෂය වුණාට ඒකට මූලික ක්‍රියාකාරකම් ලෝභය වෙන්නත් පුළුවන්. මරන්න තියෙන කැමැත්ත. දැන් අපි හිතමු දැන් කෙනෙක් මහා ධනවතෙක් ව්‍යාපාරිකයෙක් නේ. එහෙම හිතමුකෝ ව්‍යාපාරිකයෝ දෙන්නෙක් අතර ද්වන්ද්ව සටනක් තියෙනවා. ඉතින් ඒ ලෝභය නිසාම අරයට වඩා මෙයා ඉහළට යනකොට මෙයාට එහෙම සමහරට මරණ චේතනාවක් පවා ඇතිවෙන්න පුළුවන්. එහෙම. එයාගේ වත් පොහොසත්කම් තමා වෙත ලබා ගැනීමේ ආශාව ඊළඟට දැන් අපි මස් කන්න කැමති කෙනෙක් දඩේම යනවා. දඩේම ගිහලා ඉතින් සතෙක් මස් කන්න තියෙන කැමැත්ත ලෝභය. එහෙම. ඒතර ලෝභය මුල් වෙලා හැබැයි මරණ අවස්ථාව ලෝභසිතක් නෙවෙයි. ඒක ද්වේෂසිත. ඒක දේශසිතක්. එතකොට ඒ අර අපේ ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ මේ ඔක්කොටම ඒකාන්තෙම මෝහය කියන එක මුල් වෙනවාමයි. එතකොට ඔන්න දැන් අපි දන්නවා අකුසලයකට ලෝභ ද්වේෂ මෝහ මුල් වෙන හැටි. දැන් අපි හන්නේ දැන් ප්‍රාණඝාතයෙන් කවුරු හරි වළකිනවා. දැන් කොහොමද මේ කුසල මූල ටික උතට එන්නේ? ඔව් ඇත්තටම කුසල මූලයේ වශයෙන් වෙන්නේ ස්වාමීන් දැන් බලන්න දැන් අපි ලෝභය එතන අලෝභය අමෝහය ගමකෝ දැන් අලෝභය අමෝහය. එතකොට දැන් සතෙක් මරන්න තියෙන කැමැත්තෙන් එයා අයින් වෙනවා. එහෙම. දැන් අපි සත්ත්ව ඝාතනයක් තියෙන කැමැත්ත ඉස්ලාම කරන්නේ සතුන් මැරීමේ ආදීනව දැකලා ඒ නොමැරීමේ තියෙන වටිනාකම දැකීමේ ප්‍රඥාව. එතන අමෝහය දෙනවා. එහෙමයි. ඉතින් අමෝහය දිලා එතකොට දැන් අර සතා මරන්න තියෙන කැමැත්තෙන් අයින් වෙනවා කියලා කියන්නේ ඒ ලෝභය සම්පූර්ණ යටපත් කරනවා. ඒ කැමැත්ත අතහරිනවා. එතකොට අතහැරීම තුළම ලෝභයේ යටපත් වෙලා අලෝභය ඉස්මතු වෙනවා. දැන් අපි හැම වෙලේම ස්වාමීන් වහන්සේ හිතන්න ඕන මේ හිතක එක්ක කුසල සිතක් යෙදෙන්න ඕනේ එක්ක අකුසල සිතක් යෙදෙන්න ඕනේ. එහෙම. ඒක තමයි ඒකේ ස්වභාවය. දැන් නැත්තම් අපි දැන් මේ හුස්ම ගන්න හැම වාරයක් පාසාම දැන් අපි දන්නේ නැහැ. අපි දැන් හුස්ම රැල්ල ගත්තත් එහෙම දැන් ආනාපාන සති කරනකොට අපි සිහියෙන් එතන බලාගෙන ඉන්නවා කියලා කියන්නේ එතන ඒ සිතක කීයටවත් සියුම් වශයෙන්වත් ලෝභ දේශ මොහ යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නැත්තම් අනිවාර්යෙන් අලෝභ දේශ මොහ යෙදෙන්න ඕනේ. ඒක කුසල සිතක්. ඒක තමයි කුසල සිතක් බවට පත් වෙන්නේ. එහෙම. එතකොට දැන් මෙතනදිත් දැන් අර අතහැරීමම අලෝභය ඒ සඳහා ඒ අවශ්‍ය කරන ප්‍රඥාව ඇත්තටම අමෝහය එතන යෙදෙනවා. ඊළඟට ඒ සතාට තියෙන කරුණාව මෛත්‍රිය නිසා අර ද්වේෂය නැති වෙලා අද්වේෂය ඉස්මතු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔය විදිහට ප්‍රාණඝාතයේදී අලෝභ අද්වේෂ නොකිරීමේදී ප්‍රාණඝාතයෙන් වැළකීමේදී එහෙමයි. අලෝභ අදේශ අමෝහ කියන කුසල මූලයන් සම්පූර්ණ වෙන්නේ එහෙම. එතකොට දැන් ප්‍රාණඝාතයෙන් වැළකීමේදී කුසල මූලයන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබට කිසිම ගැටලුවක් නැහැ. අපි හාමුදුරු ඊටම ලස්සනට ඒක පැහැදිලි කළා. දැන් අපි හාමුදුරනේ හොරකම් කිරීම කයින් කරන වැරදි දෙවෙනි එක හොරකම් කිරීම සම්බන්ධ. හොරකම් කිරීමේදී සංස් පැහැදිලිවම හොරකමට ලෝභය අවශ්‍යයි. එහෙමයි. ඒතර මෝහයත් ඉතින් ඒකට යෙදෙනවනේ කොහොමද? එතකොට දැන් බලන්න සාහනද එතකොට හොරකම් කිරීමේදී ඔන්න ඒක ගන්න තියෙන කැමැත්ත ලෝභය. එහෙමයි. ඒකට යෙදුනා
මෝහය එතකොට ද්වේෂ සහගත අනිත් එක්කෙනාගේ දේවල් බලහත්කාරයෙන් ගන්න එක ද්වේෂය. ද්වේෂනේ. අකුසල මූල දෙකක්ම යෙදුණා. ඊළඟට දැන් ඒක ගැනීම තුළ එයාට හානියක් වෙනවා. එයාට ප්‍රශ්නයක් නැහැ ඕන එකක් උන්ට අපිට මොකද කියලා වගේ ද්වේෂයෙන් ගැනීම තුළ එතන ද්වේෂයත් යෙදෙනවා. එතකොට හොරකම් කිරීම තුළ පැහැදිලිවම ලෝභ දේශ මෝහය යෙදෙනවා. එහෙමයි. ඒතර හොරකම් නොකිරීම තුළ එහි වැළකීම තුළ අලෝභය දෙන්නේ අතර කෙනෙකුට හානියක් කරන්න දැන් කෙනෙකුට යම් කිසි දෙයකට ආසාවක් දුන්න තාපක හොඳ නැහැ. අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඉතින් කර්මඵල විශ්වාස කරලා දැන් ඇත්තටම මේ හොරකම් කිරීමේ ආදීනව ගැන හිතලා අනේ මට සසර වසන හැම ජීවිතයකම කොහොම අඩුපාඩු ජීවිත ලැබෙන්න පුළුවන්. ඒ වගේ කල්පනා කරලා ප්‍රඥාව යුක්තව එයා බොහොම නුවණින් සිතලා ඒ හොරකමින් වළකිනවා. එතන අලෝභය දෙනවා. අමෝහයක් තියෙනවා. ඊළඟට කෙනෙකුට හානියක් නොකිරීමේ තියෙන ඒ චේතනාව මෛත්‍රිය බවට පත් වෙනවා. ඒක අද්වේෂය. එතකොට සොරකම් කිරීම තුළ වුණත් ඒක ඇත්තට මේ හැම කුසල් සිතකම මේක යෙදෙනවා කියලා කියන්නේ. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ දැන් හොරකම් කිරීමේ හොරකම් නොකිරීමේදීත් එයින් වැළකීමේදීත් අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් යෙදෙනවා. එහෙමයි. දැන් හොරකම් කරන්න තියෙන කැමැත්තටනේ. ආන්නේ කැමැත්ත අතහරිනවා. ඒක තමයි එතන අලෝභය කියලා කියන්නේ. ඒ වගේම හොරකම් කරන වෙලාවේදී කවුරු හරි කෙනෙක් බඩු බාහිර ආදී අයිති කෙනා කෙරෙහි ද්වේෂයකුත් ඇති වෙන. යාට ඕන අපි හන්ද මතක කරලා යාට ඕනේ නැහැ ඕන තරම් තියෙනවා. මෙච්චර මොනවද මේ එක මිනිහෙක්ම කන්නේ බොන්නේ ආදී වශයෙන් හිතලා එයා කෙරෙහි ද්වේෂය ඇති කර ගන්නවා. එතකොට හොරකමින් වළකිනකොට මම මේව ගන්නකොට මේ මිනිසයා හරිම දුක් වෙයි. බොහොම මහන්සියෙන් එයා හම්බ කරලා තියෙන ආදී වශයෙන් හිතනකොට එයා කෙරෙහි මෛත්‍රියක් ඇති වෙනවා. හොරකමින් වළකිනකොට. එතකොට අමෝහය ඇති වෙන්නේ අමෝහය කියන එක තමයි එතනට මුල් වෙන්නේ. කියන්නේ කර්මඵල විශ්වාසය. මම මේ වගේ නරක වැඩක් කළොත් මට මේ වාගේ විපාක විඳින්න වෙයි කියලා දැනගෙන ඉවර වෙලා එයා හොරකමින් වළකින්න තීරණය කරනවා. ඒ වළකින්න තීරණය කරනවත් එක්කම හොරකමට තියෙන ආශාව අතහරිනවා. ඒ වාගේ මේ ආශාව අතහැරීම තුළ අර බඩු බාහිර අයිති කෙනා කෙරෙහි කරුණා මෛත්‍රිය ඇති වෙනවා. ආන්නේ තුළ අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් තුනම ඉස්මතු වෙනවා. ඒ ඉස්මතු වීම තුළ එයා හොරකමින් වළකිනවා. හොරකමින් වැළකීම නිසා එයා විශේෂත්වයට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. හොරකම් කරන්න තියෙන අවස්ථාව තියෙද්දි ඕන තරම් opportunities බොහොම පහසුකම් අවස්ථාවල් තියෙද්දි බලන්න මෙයාට හොරකම් කරන්න ඕන තරම් අවස්ථාවක් තියෙද්දි මෙයා හැම කරේ නෑ කියලා එයා කීර්තිමත් පුද්ගලයෙක් බවට ප්‍රශංසාර්හ පුද්ගලයෙක් බවට පත් වෙනවා. බලන්න කුසල මූලය විශේෂ භාගීය ධර්ම කියලා කියන්නේ අන්න ඒක. එතකොට අපේ හාමුදුරනේ කාමයේ වර්ධවා හැසිරීම සම්බන්ධයෙන් කොහොමද කාමයේ වර්ධවා හැසිරෙනකොට අකුසල මූලයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒකෙන් වැළකීම තුළ කුසල මූලයන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔව් දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කාමයේ වර්ධව හැසිරීමකට ලෝභ දේශ මෝහ ඒකාන්තයෙන් මුල් වෙනවා. එහෙමයි. දැන් බලන්න ස්වාමීන් වහන්සේ දැන් කාමයේ වර්ධව හැසිරෙන්නේම ලෝභයයි මෝහයයි නිසා. එහෙමයි. කැමැත්ත ඒකට ඒකාන්තයෙන් මුලාව තියෙනවා. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මේ කාමයේ වර්ධව හැසිරීම තුළ සමහර වෙලාවට ද්වේෂය ඇති වෙන්නත් පුළුවන්. දැන් කෙනෙකුගේ පවුලක් විනාශ කිරීමේ අදහස. එහෙමයි. පවුල් කඩාකප්පල් කරන අදහසින් කෙනෙක් ඇත්තටම කියනවනම් දැන් බොහොම හොඳට තියෙන පවුල් දෙකක් විනාශ වෙලා යන්න පුළුවන් කාමයේ වර්ධව හැසිරීලා ඒවාට නැඹුරු වීම තුළ. ඒ වගේම අපි හන්නේ නිකම් බලහත්කාරකම් කිරීම තුළ ද්වේෂය ඇතිවීම එතන තියෙනව නේද? එහෙමත් ඇතර ඒ පැත්තෙමුත් තියෙනවා. සමහර වෙලාවට දැන් කෙනෙකුට දැන් එහෙම අවස්ථා තියෙනවා මේ අකුසල මොන වේසයෙන් එනවද කියලා කියන්න බෑ. දැන් කෙනෙකුට දැන් කාමයේ වර්ධ හැසිරීම තුළ ඒක නෙවෙයි එතන බලවත්කම තියෙන්නේ. එයාට ඕනකම තියෙන්නේ මේ පවුල විනාශ කිරීම. එහෙමයි. ඒ චේතනාවෙන් කෙට්ටු වෙලා එතන ලෝභය මේ මොහොතේ වැඩ කරනවා. නමුත් ද්වේෂය නිසා ඒ තියෙන තද තරහ නිසා මම හොඳ වැඩක් කරන්නම් කියලා ඒ වගේ දෙයක් කරන්නත් පුළුවන්. කාමිත්‍යාචාරයේදී පැහැදිලිවම ලෝභය යෙදෙනවා. ඊළඟට මේ කාම මිත්‍යාචාරය කියන එකම මේ වැරදි කාම මිත්‍යාචාර කියන්නේම වැරදි කාම සේවනය කියන කාම සේවනය. එතකොට එතනම ස්වාමීන් වහන්සේ ද්වේෂය ඉස්මතු වෙනවමයි.
දැන් කාමේසු සම්මාචාරාවක් ගැනත් බුදුදහමේ සඳහන් වෙනවා නේද? සඳහන් වෙනවා පැහැදිලිවම. ඉතින් ඒ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ සිංහාලෝවාද සූත්‍ර වැනි සූත්‍රවලදී තාම මේ නීත්‍යානුකූල විවාහයකට පත්වෙච්ච අඹුසැමියන් විසින් ඒ කාමභෝගී ජීවිතයක් ගත කරනවා කියන එක බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරලා නැහැ. නෑ ඇත්තටම ඒක කාමේසු සම්මාචාර. මෙතන තියෙන්නේ වැරදි කාම සේවනය කියන. වැරදි කාම සේවනය. මෙතනම ස්වාමීන් වහන්සේ දේශය ඉස්මතු වෙනවා. එහෙමයි. ඊළඟට මේ දෙකටම මෝහය අනිවාර්යයෙන්ම හේතු වෙනවා. එතකොට කාමිත්‍යාචාරයේදීත් ලෝභ, ද්වේෂ, මෝහ මුල් වෙනවා. එහෙමයි. ඉතින් කාමිත්‍යාචාරයෙන් තොරව වාසය කිරීම නැත්නම් ඒ තොරව එකකින් වැළකීලා ඉඳීම තුළ ඇත්තරම දැන් ඒකට තියෙන කැමැත්ත අතහැරියා කියලා කියන්නේ මෙතන අලෝභය. එතන අමෝහය කාන්තෙන් තියෙනවා. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ඒකෙන් වැළකුණා කියලා කියන්නේ වැරැද්දෙන් වැළකුණා කියලා කියන්නේ ඇත්තට මෙතන අද්වේෂය තමයි මෛත්‍රිය තමයි එතන තියෙන්නේ. අනිකා කෙරෙහි මෛත්‍රී සහගත භාවයක් තියෙනවා නම් ඒ වගේ නොමනා ක්‍රියාකාරකම් වලට පෙළඹීමක් වෙන්නේ නැහැ. එතකොට දැන් බලන්න කාමිත්‍යාචාරයේ වැළකීම තුල ඇත්තටම අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලය නිදෙනවා. එහෙමයි. අපි හන්නේ එතන අනිකා කෙරෙහි තියෙන මෛත්‍රී සහගත භාවය විතරක් නෙවෙයි තමන්ට ආදරයක් තියෙනවා නම් උන තමන් ගැන අනුකම්පාවක් එහෙම නැත්නම් මෛත්‍රියක් තියෙනවා නම් අර වගේ තමන් අමාරුව වැටෙන වැරදි දේවල් වලට තමන් පොළඹව ගන්නෙත් නැහැ. හරියට හරි සාන්ත දැන් ඒක සාන්දෘෂ්ටික වශයෙන් මෙලොව වශයෙන් මහ පරිහානියක් සිද්ධ වෙනවා. එහෙමයි. පරලෝක ජීවිත වශයෙන් හොඳට කර්මඵල විශ්වාස කරන කෙනෙක් නම් අයියෝ මට මේ කාමයේ වරද හැසිරීම තුළ මේක විපාක හැටියට තියෙන්නේ උපදින හැම භවයකදීම ගැහැණියෙක්ද පිරිමියෙක්ද කියලා හොයන්න බෑ. නපුංසක උපදින්නේ. එහෙමයි. ඒ පිළිබඳව තමන්ට ස්වාමීන් වහන්සේ මතු කරපු එක හොඳයි. තමන්ට මෛත්‍රියක් තියෙනවා නම් ඇත්තට මේකෙන් වළකිනවා. එහෙමයි. එතකොට දැන් අපි දැන් ඕන දන්නවා කය මුල් කරගෙන සිදු කරනු ලබන වැරදි ක්‍රියාකාරකම් තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය කියලා. ඒ තුනට ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් තමයි මුල් වෙන්නේ. එතකොට ඔය කියන ක්‍රියාකාරකම් තුنين වැළකීම තමයි කයින් කරන කුසලය කියලා කියන්නේ. ප්‍රාණඝාතයෙන් වළකින එක, අදත්තා දානයෙන් වළකින එක, කාම මිත්‍යාචාරයෙන් වළකින එක. ඒ තුනට එහෙම වැළකින්න මුල් වන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් කියන එක අපි දැන් හොඳින් තේරුම් ගත්තා. ඊට පස්සේ දැන් කයින් වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම වශයෙන්. එතකොට අපි අපේ හාන්දරනේ මේ කාල වේලාව සීමිත නිසා මේ වචනෙන් කරන වැරදි හතරම ගැන කියන්නේ යන්නේ නැතුව එක වැරද්දක් මුල් කරගෙන කොහොමද මේ අකුසල මූලයන් ක්‍රියාත්මක වෙන්නේ, ඒ වගේම එකකින් වැළකීමේ කුසලය තුළ කොහොමද කුසල මූලයන් ක්‍රියාත්මක වෙන්නේ කියන එක සිහිපත් කරගන්න. සාමාන්‍යයෙන් දැන් මුසාබස් බොරු කීම. දැන් බොරු කියන්න පුළුවන් සාමාන්‍ය ලෝභය මුල් කරගෙන. දැන් කෙනෙකුට තමන්ට ලාභ සත්කාර අපේක්ෂාවෙන් අද මේ රටේ කොච්චර මිනිස්සු බොරු කියනවද? එහෙමයි. අන්න අය සතුටු කරන්න බොරු කියනවා, නොඑක් විදිහේ බොරු කියනවා, ලබා ගැනීමේ පරමාර්ථය. එතන තියෙන්නේම ලෝභය. අපි හන්නේ ඇත්ත කියන්නත් පුළුවන් නේද ලබා ගැනීමේ අදහස. සමහරු කියනෝනේ ඇත්ත කියන්නම් කීයක් දෙනවද කියලා අහන්නේ ඒක. ඒක තමයි ඇත්ත කියන්නේ. එතන තමයි යෝනිසෝ මනසිකාරය නෑ කියන්නේ. එහෙමයි. දැන් අපි වචනයක් එළියට දාන්න කලින් මේක සත්‍යද අසත්‍යද කියලා බලනවා. අසත්‍ය නම් කියන්නේ නෑ කියමුකෝ. සත්‍යනේ කියලා සත්‍ය එළියට දාන්නෙත් නෑ යෝනිසෝ මනසිකාරය තියෙන කෙනා. එයා කල්පනා කරනවා මේ ඇත්ත කීම තුල අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? දැන් බලන්න ස්වාමීන් වහන්සේ දැන් මහා සමහර අය ඔන්න මහා ගෙනිගෙඩියක් පත්තු කරනවා. ඉතින් මම කිව්වේ ඇත්තනේ කියලා ඒගොල්ලෝ තර්ක කරනවා. මම බොරුවක් කිව්වේ නෑ ඇත්තක් තමයි කියලා තියෙන්නේ. නමුත් ඒ ඇත්ත කීම තුලත් අපි අර්ථය අනර්ථය කුසලයේ අකුසලයේ මෙලොවට පරලොවට හොඳයිද කියන එක නුවණින් මෙනෙහි කරන්න ඕන. අර සංස්කෘත කියමනක් තියෙනවා සත්‍යම් බ්‍රූයාත් ප්‍රියම් බ්‍රූයාත් න බ්‍රූයාත් සත්‍යම අප්‍රියම්. ඇත්ත දෙයක්ම කියන්න ප්‍රිය දෙයක්ම කියන්න. හැබැයි ඇත්ත වුණත් අප්‍රිය නම් කියන්න යන්න එපා. කියන්න එපා. ඒ කියන්නේ අනිත් අයට හානි වෙනව නම් අවස්ථාවට ගැලපෙන්නේ නැත්නම් ඒ වගේ දේවල් වලදී අපි හන මතක් කළා විදියට යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරලා ඒවයින් වැලකී ඉන්නේ කියන්නේ බොරු කියන්නේ කියන එක නෙවෙයි අවස්ථාව මගහැරලා කටයුතු කරන්න ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වීම වැදගත්. දැන් කෙසේ වෙතත් අපි දැන් දන්නවා ඔන්න ලෝභය මුල් කරගෙන බොරු කියනවා. එහෙමයි. ඊළඟට සාහන දැන් ද්වේෂයෙන් බොරු කියන්නත් පුළුවන්. මෝහයකට මුල් වෙනවා. දැන් ද්වේෂයෙන් කෙනෙක්ව අප්‍රසාදයට ලක් කරන්න. දැන් අපි හිතමු කෙනෙකුට දැන් මමයි ස්වාමීන් වහන්සේ හරිතවත්. එහෙම. එතකොට දැන් ස්වාමීන් වහන්සේට මං ගැන
කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බොරු කියනවා. කියනවා. එහෙමයි. ඒතකොට අපි දෙන්නගේ තියෙන මේ සමගිය සමගිය හිතවත්කම නැති කරන්න ඒ වගේ අවස්ථාවල එහෙම කරන්න පුළුවන්. එතකොට දැන් බලන්න ද්වේෂය මුල් කරගෙනත් බොරු කියන්න බොරු පුළුවන්. කියන්න පුළුවන්. එහෙමයි. එතකොට ඇත්තටම ඒ සඳහා මෝහය කියන එක කොහොමත් යෙදෙනවාමයි. එතකොට සංසාරයේ අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධ පැත්ත ගත්තාම දැන් අලෝභය මුල් කරගෙන බොරු නොකිය බොරුවෙන් වැළකීලා ඉන්න පුළුවන්. දැන් මොනවා හරි ලොකු දෙයක් Tamanට ලැබෙනවා. පුංචි බොරුවක් කියන්න තියෙනවා. නමුත් කල්පනා කරනවා අනේ ඉතින් මේක ලැබුණොත් මගේ දරුවෝ පවුල ඔක්කොම ආරක්ෂා කරගෙන හොඳට පොහොසත්ව ඉන්න පුළුවන්. හැබැයි ඉතින් මොකටද මම බොරුවක් කියන්නේ කියලා එයා බොහොම අමාරුවෙන් බලන පුංචි වචනයක් එහාට මෙහාට දාන්න තියෙනවා. එහෙමයි. නමුත් ඒ වචනේ නොදා කුසලයට තියෙන ගරුත්වය නිසා එයා ඒ වචනේ පාවිච්චි කරන්නේ නැහැ. බොරුව පාවිච්චි කරන්නේ. බොරු කියන්න තියෙන ආශාව අතහරිනවා. එතකොට ඒ තුල අලෝභය ඉස්මතු වෙනවා. අලෝභය ඉස්මතු වෙනවා. එතකොට අමෝහය ඒකාන්තයෙන් ප්‍රඥාවත් ඒ සිතේ ඒකාන්තයෙන් යෙදෙනවා. එහෙමයි. ඊළඟට සානත අද්වේෂය ඉස්මතු වෙන දැන් කෙනෙක්ට අර විදිහට දැන් බොරුවෙන් වළකිනවා වගේම මදි නේද? ඊට පස්සේ සත්‍යවාදී වෙන්නත් ඕන නේද? සත්‍යවාදී වෙන්නත් ඕන. එතකොට ඒ තුල තමයි අර මෛත්‍රිය මේ ඉස්මතු වෙන්නේ නේද? අද්වේෂය ඉස්මතු වෙන්නේ. අද්වේෂය ඉස්මතු වෙන්නේ සාංශ ඒ තුල දැන් ඒ සත්‍යවාදී වීම තුලම දැන් අනේ මම මේ දැන් Tamanට ලොකු දෙයක් ලැබෙන්න තිබුණා. නමුත් මම ඒ දේ ලබා ගන්න නැතුව මම මේ කියන්නේ මේ කාටවත් හානියක් නොවන දෙයක් කරා කෙනෙකුට මෙතනම ඇත්තටම මේ මෛත්‍රිය ඉස්මතු වෙනවා. ඉස්මතු වෙනවා. එහෙම. එතකොට දැන් ඇත්තටම ඔය මුසාවාදයෙන් වැළකීම තුලත් අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසල මූලයන් ඔය විදිහට ස්වාමීන් වහන්සේ අපේ සාන්නාංශික කියපු විදිහට දැන් අපිට කාල වේලාව මදි නිසා ඊතුරු වචනයෙන් වෙන කේලාම් කීම්, හිස් වචන, පරුස වචන ඔය සෑම වචනයකටම ලෝභ, දේශ, මෝහ මුල් වෙනවා. ඒ වාගෙන් වැළකීම තුල අලෝභ, අද්වේෂ, අමෝහ ඒකාන්තයෙන් ඉස්මතු වෙනවා. එහෙම අපහන්න. එතකොට දැන් සිතින් කරන වැරදි තුනක් තියෙනවානේ. අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියලා. ඔව්. එතකොට දැන් එතන අපිට බලුවොත් මූලිකව අපි හඳුනන එකක් වගේ නේද එන්නේ දැන්. එකක් හෝ දෙකක්. ඒ කියන්නේ අමෝහයයි ඒක ඇත්තටම සම්පූර්ණ එතන සිත හා සම්බන්ධ සිතුවිල්ලක් තියෙන්නේ. එහෙමයි. ඒතර අවිද්‍යාවෙන් දැඩි ලෝභය කෙලින්ම අලෝභයෙන් ඒක යටපත් කරන්න පුළුවන්. ඒතර අමෝහය එකට යෙදෙනවා. එහෙමයි. ඊළඟට ව්‍යාපාද. ඒකේ හොඳ පැත්ත අව්‍යාපාදය මෛත්‍රිය. ඒතර මෛත්‍රිය අධේශය ඉස්මතු වෙනවා. එහෙමයි. එතකොට ඒකට අමෝහය ඉස්මතු වෙනවා. ඉතින් මිත්‍යා දෘෂ්ටිය ගත්තාම කෙලින්ම ඒකේ අනිත් පැත්ත සම්මාදිට්ඨිය. ඒක කෙලින්ම ප්‍රඥාව. එහෙමයි. ප්‍රඥාව තනියෙන් එතරම් යෙදෙනවා. එහෙමයි. අමෝහයත් එක්ක එතන තනියෙන් යෙදෙන සිතුවිල්ලක් දෙනවා. යෙදෙන සිතුවිල්ලක්. එහෙයි. එතකොට ඇත්තට මේක ස්වාමීන් වහන්සේ මතක් කරපේක හොඳයි. මොකද දස කුසල කර්මවල සම්පූර්ණයෙන් මෙතන කුසල කර්ම 10ක් වුණාට යෙදෙන්නේ ඒකාන්තයෙන් මේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්මයි. එහෙමයි. එතකොට ඇත්තටම අපි බොහොම සිහියෙන් ඉඳගෙන ස්වාමීන් වහන්සේ සිහිය දියුණු කිරීම තුළ ඕනම ක්‍රියාවක නැත්තම් අපිට කරන හැම ක්‍රියාවක්ම දැන් ක්‍රියාව කුසල අකුසල් බවට පත් වෙන්නේ නැහනේ. එහෙමයි. ක්‍රියාව හා සම්බන්ධ වන චේතනාව තමයි කුසල් හෝ අකුසල් බවට පත් වෙන්නේ. එහෙමයි. දැන් අපිට කෙනෙක් චේතනාම්බිකවේ කම්මං වදාමි දැන් කෙනෙක් හොඳට භාවනාවට වාඩි වෙලා ඉන්න පුළුවන්. පරයන්ක අහලා හොඳට උඩුකය කෙලින් තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ඇස් දෙක පියාගෙන දැක්කහම නිකන් උතුරා යන සද්ධාාවක් ඇති වෙන විදිහට ඉන්න පුළුවන්. එහෙමයි. ඒතර අපිට කුසලයේ පේනවා. නමුත් එතන කුසලයේ නෙවෙයි වැඩ කරන්නේ. සමහරට අපි හිතමු එයා එහෙම හොඳට ලස්සනට වාඩි වෙලා ඉඳගෙන හොඳටම කාම විතර්කයක්ම හිතා හිටියොත් එහෙම අර අපිට පේන්නේ කුසලයේ නමුත් වැඩ කරන්නේ එතන අකුසලයේ. එහෙම. ඒ නිසා චේතනාවම තමයි කුසලයේ බවට පත් වෙන්නේ. එහෙම. ඔය කියන හැම ක්‍රියාවකටම අලෝභ, ද්වේෂ, අමෝහ යෙදෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම කුසල ක්‍රියාවක්මයි. එයා විශේෂත්වයට පත් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඇත්තටම සාන්දෘෂ්ටික වශයෙන් අපිට අර මුලින් මතක් කරා වගේ සමනහ දැන් ඇත්තට මෙලව ජීවිත පේනවා ඕනම පුජ්‍යලයක් හරිම නිර්ලෝභී නම් ලෝභකම නැත්තම් ඊළඟට හරිම මෛත්‍රියක් උතුරා යන මෛත්‍රියක් කරුණාවක් තියෙනවා නම් ඒ වගේම මේ දෙකටම ප්‍රඥාව වෙදෙනවා. ඒ මනුස්සයාගේ බලායිද්දි දිනුවක් තියෙනවනේ. එහෙමයි. ඊළඟට සාන්තිතින් පරලෝක ජීවිතෙත් එහෙම සාර්ථකයි. ඉතින් ඊළඟට ලෞකිකත්වයෙන් සක්විති රාජ්‍යය දක්වාම යන්න පුළුවන් ඔය අලෝභ, ද්වේෂ, සමෝහ දිනු කරන කෙනාට. එහෙම. ලෝකෝත්තර පැත්තෙන් ලෞතර බුද්ධ රාජ්‍යය දක්වාම යන්න පුළුවන් අලෝභය, ද්වේෂය, අමෝහය දිනු කරන කෙනාට. එහෙම. අන්න ඒ නිසාම තමයි ඉතින් මේවට විශේෂ භාග්‍ය ධර්ම කියලා කියන්නේ. එහෙමයි. දැන් අපි තේරුම් ගත්තා
කුසල මූල තුනක් තියෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ කියලා. ඒවට කියන්නේ විශේෂ භාගීය ධර්ම කියලා. එයි එහෙම කියන්නේ කියන එක අපි පැහැදිලි කරගත්තා. දසවිධ කුසල කර්මවලට කුසලයන්ට මුල් වන්නේ මේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කාරණාවන් බව අපි තේරුම් ගත්තා. ඒතර මනසින් කරන ක්‍රියාකාරකම් තුනක් ගැන සඳහන් කරනවා. ඒ තමයි පාප කර්ම හැටියට ගන්නේ අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි. ඒකේ කුසල කර්මය තමයි අවිජ්ජා විදිනකොට අනභිජ්ජා. එතන මූලිකවම අමෝහයයි අලෝභයයි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ව්‍යාපාදයේ වෙනුවට කුසලයේ එන්නේ අව්‍යාපාදේවත් මෛත්‍රිය. එතන අදෝසයයි අමෝහයයි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මිච්ඡා දිට්ඨිය වෙනුවට එන්නේ සම්මා දිට්ඨිය. එතන තනි කරම අමෝහ චෛතසිකය තමයි ක්‍රියාත්මක වෙන්නේ. අමෝහ චෛතසිකය කියන්නේ විද්‍යාව කියන එකයි. විද්‍යාව උපදවා ගත්ත කෙනා සියලු සංසාර දුකින් නිදහස් වෙනවා, කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා, උත්තරීතරම ශ්‍රේෂ්ඨත්වයටම පත් වෙන පුද්ගලයා බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ සිත කය වචනය කියන තුන්දොරින් කරනු ලබන සියලුම හොඳ ක්‍රියාකාරකම් වලට මේ කුසල මූලයන් ඊටාම ප්‍රබලව බලපානවා. ඒ කියන්නේ පුද්ගලයෙක් අපි හඳුරු මතක් කරපු විදිහට ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් ඉහළම තැන තියන්න පුළුවන් සිතිවිලි තුනක් තමයි මේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන සිතිවිලි තුන. ඒ නිසා මේ සිතිවිලි පුළුවන් තරම් හිතේ වඩන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුසලම් භික්ඛවේ භාවේත. මහණෙනි කුසල් වඩන්න. කුසල් වැඩිම නිසා කවුරු හරි පුද්ගලයෙකුට අනර්ථයක් වෙන්නේ නැහැ කියලා. මම අප වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම කවදාවත් අනර්ථයක් වෙන්නේ නැහැ. යහපතක්මයි, දියුණුවක්මයි, අභිවෘද්ධියක්මයි වෙන්නේ. ලෞකික වශයෙන් උත් ලෝකෝත්තර වශයෙන්. ඒ නිසා අකුසල් සිත් අකුසල් මූල මැඩ පවත්වගෙන කුසල් මුල් කුසල් සිටිවිලි ඉස්මතු කරගෙන ඔබේ ජීවිතයේ විශේෂත්වයකට පත් කරගන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා අද සාකච්ඡා ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. එසේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් සාකච්ඡාවට නියමිත කාල වේලාව අවසන් නිසා අපි මීට වැඩි සාකච්ඡාව පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද ධර්ම සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරා කටයුතු කළේ කොළඹ හෙද විදුහලේ 1978 ඒ කණ්ඩායමේ විශ්‍රාමික හෙද සොයුරියන් පිරිසක් විසින් එයන්ගේ අරමුණු බලාපොරොත්තු අපි පැහැදිලි කළා කලින්. ඉතින් මේ සියලු ආකාරයෙන්ම රැස් කරගත් උතුම් ධර්ම දානමය කුසල බලයෙන් ඒ හෙද සොයුරියන්ගේ බලාපොරොත්තු ලෙසින් මිෂ්ඨ වේවා. පරලෝසපත් සියලු ඥාතීහු හිතවත් අය, ඒ ආචාර්ය මණ්ඩලයේ උගන්වපු හැමෝම, ඒ වගේම ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාගේම පරලෝසපත් සියලු දෙනා උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ප්‍රේක්ෂක පින්වත් ඔබ හැමටත් දායකත්වයේ දරපු පින්තුන් හැමටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උදාාරතර කුසල ශක්තිය වාසනා බල මහිමෙන් තමන් වහන්සේ සතු වටිනා කාලයේ මිඩාංගු කරලා ඔබ අපි කෙරෙහි මහත් කරුණාවෙන් මෙහි වැඩම කරලා ඒ වටිනා ධර්මඥානෙ බෙදා හදා දෙන්නට නිර්ලෝභීව කටයුතු කරන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැමටත් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමින් නිදුක් නිරෝගී සුව චිරජීවනීය සැලසේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ උදාාරතර කුසලයේ ඔබ අපි හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට නියමිත ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙතකින් සමාප්ත කරනවා. තෙරුවන් සරණින් ඔබ හැම දිනාටම සියලු ශාන්තියම වේවා. ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න.